සදි ප්‍රේමදාස මහත්මයාත් සමග ඔබතුමියට සම්බන්ධයක් තිබුණද නැද්ද මොකක්ද පිළිතුර? නෑ මං ඒව අඳුරන්නෙත් නෑ. ජීවිතේට දැකලත් නෑ, කතා කරලා නෑ වචනයක්වත්. කතාව නම් ගිහිල්ලා තියෙන්නේ ඔහුගේ මව මිසිස් ප්‍රේමදාස මගේ කොණ්ඩෙත් කැපුවේ කියලා. මගේ මූණේ ඇසිඩ් ගහලා තියෙන මේ බලන්න මං සුදු වෙලා තියෙන්නේ ඒ හින්දායි. මට මිනිත්තු 5ක් දෙනවයි කිව්වා ළමයයි අම්මේවයි අරගෙන එන්න කියලා යත් එක්ක. අර බයට මං කිව්වා මං එන්නම් කියලා ගියා. මම බැඳපු එක්කෙනා මට කලින් බැඳලාද? ඔව් ඔය 8 වෙනියයි කිව්වා. මං කිව්වා කවදද මහව දික්කසාද කරන්නේ? නෑ මං ඔය විශ්වාසක දික්කසාද කරන්නේ නෑ කිව්වා. අවුරුද්දක් ගියේ නෑ. දික්කසාද කරා. එනට ඒ දරුව මට කියනවා මාත් එක්ක උදිය ගන්න හම්බෙන්න පුළුවන්ද කියලා. මම මේ ලෙඩ ඇඳේ ඉන්නේ. ගාමිණීගේ චරිතය කරන්න කවුද අප්පා ඉන්නේ? ජීවිතේට අමතක වෙන ඕන විදිහට මට බැන්න කුණු හරපේ. හිට කුණු හරපේ. කවුද බැන්නේ? ගාමිණී පාසක. ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට විවිධාකාර පිළිතුරු එන්න පුළුවන්. නමුත් වැටෙන්න ඒ වයින් පන්නරයක් අරගෙන නැවත නැගිට්ටොත් ඒකටත් අපිට කියන්න පුළුවන් සැබෑ සාර්ථකත්වය කියලා. එහෙම තමන්ගේ සාර්ථකත්වය ඇත්තටම ළඟා කර ගත්තද කියලා ප්‍රශ්නාර්ථ ගොඩක් එක්ක සමාජය තුළ ඒ කාලේ නම් මේ දක්වාම අපි ආදරය කරන චරිතයක්ව දවසේ අපි සම්බන්ධ කරගන්න අපේ වැඩසටහනට. මේ ප්‍රවීණ රංගන ශිල්පී ඇන්ජලා සෙනවිරත්න. අයිබෝවන්. අයිබෝවන් මල්ලි. මේ කතාවේදී මම මුල පුරන්න හිතුවා ඔබ දැනට මාස 8කට 9කට විතර කලින් කියනවා ඔබට වකුගඩුවක් අවශ්‍යයි මට උදව් කරන්න කවුරුත් නැහැ කියලා. ඔව්. මම මෙන්න මෙතනින් කතාව පටන් ගන්න කැමතියි. බොහොම දුක්බර අවස්ථාවෙන් පටන් ගන්නේ නේද? ඔව් ඒකත් එක්තරා සටනක් මේ මෑතකදී මට වෙච්ච ලොකුම සටන, ජීවිතේ ලොකුම සටන කියලා මං කිව්වොත් ඒක නිවැරදි. මොකද ජීවිතේ මරණය අතරේදී මං බොහෝම භයානක තත්ත්වයක හිටපු නිසා ඇත්තෙන්ම කවුරුවක්වත් හිටියේ නෑ. මගේ පවුලේ අය ළඟින් හිටියේ නෑ, මගේ ළමයි හිටියේ නෑ, මගේ ස්වාමි පුරුෂයා මට දායක වෙන්නේ නැහැ කියලා බොහොම විවෘතව කිව්වා. එතකොට ඒ තනිකම සහ පාළුව ඒ ප්‍රශ්නේදී වචන වලින් නිම කරන්න බැරි තරම්. ඒකෙන් මං ගැලවුණේ මගේ මට ආදරය කරපු කරන සදාකාලිකව ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් ආශිර්වාද මතින් කියලා මම බොහෝම නිහතමානීව ආදරෙන් කියන්න ඕන. දැන් ඔබතුමියට සනීපයිද? හිටියට වඩා ගොඩක් සනීපයි. නමුත් අද වෙන තෙක් මං සැත්කම්ම කරේ නෑ මොකද කොවිඩ් ප්‍රශ්නය ඇති වුණේ හින්දා. නමුත් මම හොඳයි. අර හිටපු තත්ත්වේ නම් ඉතාමත්ම අසද්දි තත්ත්වයක හිටියේ මට හුස්ම ගන්නවත් ඇවිදින්නවත් කෙලින් ඉන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ. නමුත් දැන් ධෛර්යමත්ව ශක්තිමත්ව ඉන්නවා. ඛේදනීය මාතෘකාවකින් කතාව පටන් ගත්තට මම කැමතියි ඔබතුමිය පිළිබඳව දැන් ජනතාව අතර විවිධාකාර ප්‍රචාර තියෙනවා. ඔව්. අපේ සිනමාවේ ඉන්න අපි ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි ගාමිණී ෆොන්සේක මහත්මයා කියලා කියන්නේ. අපි ගෞරව කරන කෙනෙක්. එතුමන්ගේ නමත් සමග ඔබතුමියට විවිධාකාර චෝදනා සමාජය විසින් නිර්මාණය කරලා තියෙනවා. දන්නේ නැති හින්දානේ. අපි සියල්ල ලියාගෙන දැනගන්න තමයි අද දවසේදී කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම ගාමිණී ෆොන්සේක මහත්මයා කියන්නේ ඔබතුමියගේ කවුද? මගේ දෙදරුවන්ගේ පියා මාත් එක්ක සම්බන්ධ වී මම එක ජීවිතයක් බෙදාගත්තු ආදරණීය මගේ සැමියා. ඒ වුණාට සමාජය කියනවානේ ගාමිණී ෆොන්සේක මහත්මයාගේ අනියත බිරිඳ විදියට තමයි ඔබව හඳුන්වන්නේ. එහෙමත් කියනවා. ඔව්. නමුත් ඔහු මාව පල්ලියට සහ කෝවිලයට සහ පන්සලයට සහ මුස්ලිම් පල්ලියට පවා ගෙනහිල්ලා ඒ චාරිත්‍ර අනුකූලව විවාහ කරගත්තු මිනිසෙක්. පවුලේ අය දන්නවා, එතන සහභාගී වෙච්ච කට්ටිය දන්නවා. මහජනයා දන්නේ නැහැ. මොකද මං එතකොට අවුරුදු 20යි. 20ට ගොඩක් දේවල් දන්නේ නැහැ.
තව එකක් මං ලංකාවේ නෙවෙයි හිටියේ ඉතිහාසය දන්න කෙනෙක් කියන දේ විශ්වාස කරලා මං ඔහුත් එක්ක ගියා මිසක හාර අවසලා ඔය රෙජිස්ට්‍රාර් ජෙනරල්ගේ ඔෆිස් එකට ගිහිල්ලා මෙයා බැඳලාද දික්කසාද වෙලාද කියලා මං හෙව්වේ නෑ. තව එකක් මං බොහොම විවුර්තම කියනවා මහජනයා දන්නේ නෑ මම විතරක් නෙවෙයි ඔහුගේ ජීවිතේ හිටියේ. මං ඔහුගේ ජීවිතයට සම්බන්ධ වෙන්න කලින් තවත් කට්ටිය හිටියා. විශේෂයෙන්ම විදේශකයෝ. එතකොට මං වයින් වුණාට පස්සේ ගාමිණීගේ ජීවිතේ තවත් කෙනෙක් හිටියා. දැන් කවුරුවක්වත් ඒ ගැන කතා කරන්නේ ඔහුගේ ළමයින් පවා ඒක ගැන කතා කරන්නේ මා ගැන විතරයි සඳහන් කරන්නේ. ඇයිද? අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ දැන් මැදකින්නේ. නමුත් මම කැමතියි ඔබතුමියගේ පොඩි කාලේ ඉඳන්ම මේ දේවල් දැනගන්න. ඔබතුමියගේ ගම කොහෙද කියලා කිව්වොත්? මමවත් දන්නේ නැහැ. මගේ පියා හම්බන්තොටෙන්. මගේ මව යාපනයෙන්. මම ඉපදුනේ කොළඹෙන්. මාව හැදුනේ වැඩුනේ බණ්ඩාරවැලේදී. බණ්ඩාරවැල ඔබතුමිය අධ්‍යාපනය ලබන්නේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. ඔව්. ඒ පාසල කියන්නේ ඔබතුමියගේ ජීවිතේ මහා පුදුමාකාර විදියට වෙනස් කරපු තැනක්. මොකද පිරිමි විද්‍යාලයේ ඔබතුමියයි තව එක්කෙනෙකුයි පමණයි ගැහැණු ළමයි දෙන්නේ හිටියේ. මගේ පන්තියේ තව දෙන්නෙක් හිටියා. පාසලේ තවත් ගැහැණු ළමයි හිටියේ වුණාට මට මතක නෑ. මගේ පන්තියේ හිටි දෙන්නයි. හැබැයි මම ඉතිහාස ගත කරපු සටනක් කරලා ආදි ශිෂ්‍ය සංගමයට බැඳුණා. ඒ කියන්නේ ආදි ශිෂ්‍ය සංගමය. All Boys Association එකේ. අවුරුදු 18ක් විතර ඒකේ සමාජිකයෙක් මම. ඉන් අනතුරු ඔබතුමිය පිවිසුනේ මොන ඉස්කෝලේටද? ඒ බිෂොප්ස් කොලෙජ් කොළඹ. ඒ ඇයි මාරුවක් ලැබුණාද ඔබේ දෙමව්පියන්ට? මගේ අම්මයි තාත්තයි ස්ථපෑසේවයේ වැඩ කරේ. ඉතින් අම්මා කොළඹ CTO එකට ආවා. ඒ හින්දා මාව කැටු කොළඹට ආවා. එහිදී 11 ශ්‍රේණියේදී ඔබතුමිය ඇයි මාලදිවයිනට යන්න අදහසක් පහළ වෙන්නේ? නෑ එතකොට අපිට JVP ප්‍රශ්න තිබුණා මගේ දෙමව්පියෝ කිව්වා මේ දැන් යුනිවර්සිටි යන්න ඕනේ නෑ මට ඇත්ත කියනවා නම් ඔය A levels කරලා යුනිවර්සිටි යන්න ආසාවක් තිබුණේ නෑ. මට හිතුනේ මං O levels කරලා ගෙදරට වෙලා කව හරි කසාද බඳිනවයි කියලා. ඒ වගේ සිහිනයක් තිබුණේ. මම අවුරුදු 16 දී පළවෙනි වතාවට ආදරය මගේ ජීවිතයට එක්කවුණ ප්ලාන්ට් කෙනෙක්. එයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්, ස්පෝර්ට්ස්මන් කෙනෙක්, ලස්සන කෙනෙක්. ඉතින් ඒ ලස්සනත් එක්ක තවත් ගැහැණු ළමයි කිට්ටු වුණා ඔහුට. ඒ වගේ කාලෙක තමයි මට මේ රස්සාවක් ලැබුණේ මොල්ඩිව්ස් වල. මොකද ඒ අනතුරේ මං ගොඩක් දේවල් වෙලා දැන් 75 දී මම ලෝකරූ රජනී තරඟයට ගිහිල්ලා ලන්ඩන් වලට මේ ලංකාවට ඇවිල්ලා ඔබරෝයි එකකින් සේවය කරලා ඊට පස්සේ ඉන්දියාවට ගියා. ඔබරෝයි එකකින් යවුවේ ට්‍රේනින් එකකට. එතන වසරක් ඉඳලා ආපහු ලංකාවට ආවේ හොටෙල් මැනේජ්මන්ට් සර්ටිෆිකේට් එකක් අරගෙන. එතකොට මට අවස්ථාවක් ලැබුණා යුනිවර්සල් රිසෝර්ට්ස් වල මොල්ඩිව්ස් ඇසිස්ටන්ට් මැනේජර් හැටියට තනතුරක් මට ලැබුණා. දැන් මම මොල්ඩිව්ස් ගැන කිසි දෙයක් දන්නෙත් නැහැ. ලෝකෙ සිටියම විතරයි අර තිත් ගාලා පොඩි දුපත් ගොඩක් මතකයි. නමුත් ඒක ගැන මොනවාක්වත් දැනුමක් තිබුණේ නැහැ. ඉන්ටර්නෙට් නැහැ ඒ කාලේ. කිසිම විදිහක හොයාගන්න බැහැ මේ රට මොනවාගේ කියලා. මම එක්තරා දවසක රෑ ඇසිලොන් ප්ලේන් එක නැගලා ගියා ඉතින් මොල්ඩිව්ස් වලට. ඊට පහුවෙන්දා අර ලස්සන දූපතේට ගෙනිච්චා. එතකොට මං හිතුවා හරි මං හොඳ තීරණයක් තමයි ගත්තේ කියලා. ඉතින් එතන මොල්ඩිව්ස් වල අවුරුදු 5ක් හිටියා. ඒ අතරතුරදී මං අර ආදරය කරපු එක්කෙනා වෙනත් එක්කෙනෙක් එක්ක ගියා. අවුරුදු 5ක් මාලදිවෙන දේශයේ ඔබ ඉන්නවා. ඔය අවුරුදු 5ේදී ඔබ පළවෙනියට මාලදිවෙනට යද්දී හිතනවා
මම හොඳ තීරණයක් ගත්තේ කියලා. නමුත් අවුරුදු 5 නිමා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔබට හිතෙනවා නෑ මම වැරදි තීරණයක් මේ ගත්තේ කියලා. නෑ රට ගැන නෙවෙයි. රට ගැන නෙවෙයි ඔබට හම්බ වෙච්ච පුද්ගලයන් පිළිබඳව. නෑ ඒකත් එහෙම නෙවෙයි. හම්බුණු පුද්ගලයන් ගැන නෙවෙයි වැරදි අදහස. මොකද මං එහි කසාද බැන්දා. දැන් මේ සම්බන්ධය කැඩිලා මං හිතුවා කවදාකවත් මම ලංකාවට එන්නේ නැහැ කියලා. යෝජනාවකට මං හා කිව්වා. කවදාකවත් කතා කරලත් නෑ ඒ පුද්ගලයාත් එක්ක. ඈතින් ඉඳලා දැක්කා. ඔන්න මෙයා තමයි මං හා කිව්වා. කසාද බැන්දා. අතුරු ප්‍රශ්නයක් තියෙන සමාවෙන්න. කාගේද ඒ යෝජනාව? ඒ මං හිටපු ගෙදර ඒ කට්ටිය. මම හොඳට දැන හැඳුනන කට්ටිය. ඔබේ සැබෑ දෙමව්පියන් මොකද ඒ තත්ත්වයට එක්ක දක්ව ප්‍රතිචාරය? ඔවුන්ට ඔබ කිව්වද මෙහෙම කෙනෙක් හම්බ වුණා කියලා? ඔව්. ආගම් වෙනස් වීම හින්දා සංස්කෘතිය වෙනස් වීම තදින්ම කැමති වුණේ නැහැ. ඔහු මම බනින්න හිටියේ මුස්ලිම් ජාතිකයෙක්. මාලදිවයිනේ කෙට්ටෙක්. ඉතින් මගේ තාත්තා හම්බන්තොට හින්දා තාත්තගේ මනසේ අර මාලදිවයිනේ මිනිස්සු කියන්නේ එක්තරා අර දීවරයෝ. මොකද මම හම්බන්තොට එන පිණිස එයාට මතක හැටියට බොහොම මාළු වෙළඳන් කරන ඒ වගේ ව්‍යාපාර කරන එච්චර හොඳ උසස් මට්ටමක ඉන්න කට්ටියක් නෙවෙයි කියලා හිතුණා. ඉතින් කෙලින්ම කිව්ව බෑ ඕනේ නැහැ කියලා. නමුත් මම මාලදිවයිනේ ඉඳලා මම දන්නවනේ තත්ත්වේ හරි වැදගත් පවුලක්. ඉතින් මම කසාද බැන්දා. බැන්දහම මං පැඳලා දවස් 7කට පස්සේ තමයි මාව ගෙනිච්චේ මගේ නැන්දම්මගේ ගෙදර. ඉතින් පොඩි ළමෙක් හිටියා අවුරුදු 4ක. එයා මගේ නැන්දම්මට අම්මා කියලා කතා කරේ. ඒත් මං කල්පනා කරා මගේ නැන්දම්මාට අවුරුදු 4ක ළමෙක් ඉන්නවා නම් හරි සාර්ථක විවාහ ජීවිතයක් වෙන්න ඕනේ කියලා. එච්චරම අහිංසකයි මං. එතකොට මං නැන්දම්මගෙන් ඇහුවම ඇයි මේ පොඩි ළමයා වාගේ ෆීචර්ස් වත් නැත්තේ, මගේ ෆාදර් ඉන් ලෝගේ ෆීචර්ස් වත් නැත්තේ. එතකොට මගේ නැන්දම්ප බුලත් කකා හිටියා අර උන්චිල්ලාවේ. පද්ද කියනවා එයාගේ තාත්තා වගේ වෙන්න ඕනි. මං කිව්වා තාත්තා කවුද? මගේ දිහා බලලා කිව්වා ඔයා දන්නේ නැද්ද? ඔයා බැඳපු එක්කෙනයි කිව්වා. එතකොට මං කිව්වා මම බැඳපු එක්කෙනා මිට කලින් බැඳලාද? ඔව් ඔයා 8 වෙනියයි කිව්වා. එතකොට මට ඇතිවෙච්ච ෂොක් එක මං කිව්වා මං 8 වෙනියක් කො අනිත් ඒවා. නෑ එයා බැඳලා දික්කසාද වෙලා බැඳලා විදික්කසාද දැන් ඔය 8 වෙනි කසාද කිව්වා. එතකොට මං ගවුම ගත්තා අතට පැන්න ඔන්චිල්ලාවෙන් ගිහිල්ලා මනමාලේ හොන් ඇයි ඔයා කිව්වේ නැත්තේ? ඔයා මීට කලින් බැඳලා කිව්වා not important කියලා. මම ඇයි මේ ජීවිත එක්කනේ ඔයා එකහුව වෙලා දැන් මේ මාවත් බැඳලා ඔව් හැමතිස්සෙම මම බැඳහම මං හිතුවා සදාකාලිකයි කියලා. ඒක නොවුණාන මම දික්කසාද වෙනවා. දැන් තාම මගේ ගවුම මගේ අතේ මෙන්න මෙහෙම. මං කිව්වා කවදද මහව දික්කසාද කරන්න කියලා. නෑ මං ඔය ඉස්සසක දික්කසාද කරන්නේ නැහැ කිව්වා. අවුරුද්දක් ගියේ නෑ දික්කසාද කරා. එතකොට මම බබා හම්බෙන්නත් හිටියා. එතකොට මං ඒ දවස්වල වැඩ කරේ ඉරාක් එම්බසි එකේ සෙක්‍රටරි හැටියට. මම මගේ ලොක්කාට කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර් මං මොකද්ද කර යුත්තේ? ඒ කිව්වා මට ඉංග්‍රීසි භාෂාවෙන් මට කියන්න දන්නේ නෑ නීතිය හැටියට. ඔයා ගන්න පොඩි ලියුමක් අරගෙන යන්න ලීබියන් එම්බසි එකට අරබි කොරාන් එකක් අරගෙන ඔය පාඩම් කරන්න කිව්වා. ඉතින් මං අර පරිවර්තන කරපු කොරාන් එකක් අරගෙන දැන් මම ලකුණු කරනවා අම්මට තියෙන නීති දරුවෙකුගේ අම්මට තියෙන නීති 20 ගාණක් තිබුණා කොරාන් එකේ. ඒවා ලොකු ෆෝස් කැප් එකක ලියලා මම අවසර ගත්ත ජනාධිපතිතුමා අබ්දුල් මයිමුන් ගයුම්ගේ හයිකෝට් එකේ නඩුවක් පවරන්න. මම දන්න තරමින් ඒ කාලේ වෙනකොට
අම්ම කෙනෙක්ට දරුවෙක්ව ලබා දෙන්නේ නැහැ මාලදිවන දේශය තුළ නෑ ඔබේ දරුව ලබා ගත්තද අන්තිමට ගත්තා නීතියෙන් ඔබ මාලදිවීනී නීතිය බව වෙනස් කරා කරා කොහොමදේ ඉතින් හයිකෝට් එකට ගිහිල්ලා බැගෑපත් වෙලා තුන්වෙනි හියරින් එකේ ළමය මට දුන්නා අදටත් මාලදිවීනේ අම්ම කෙනෙක්ට පළවෙනි වතාවට ළමයෙක් ඔව්, දීපු ඔව්. පළවෙනි නීතියය ඔව්. ඉන් අනතුරු ඔබ ලංකාවට එනවද විදේශයකට දුන්න දුන්නා. පළවෙනි වතාව ඔබ ඉන් අනතුරු ලංකාවට එනවද ආවා ඇවිල්ලා හම්බන්තොට ගියා එතකොට ජීවිතය හරි දුෂ්කරයි මොකද මෙතකොට මගේ පියා විශ්‍රාම ලබලා මම බලවත් එක්ක එහෙ හම්බන්තොට ඉන්නකොට මං හිතුවා දැන් මං තාත්තට බරක් වෙන්න බෑ දැන් ළමයෙකුත් අරගෙන මං හිතුවා කොළඹට ඇවිල්ලා මං රස්සාවක් කරන්නම් කියලා කොළඹට ඇවිල්ලා බබා එහෙ මේ හම්බන්තොට තියලා මෙහෙකරු ගොඩක් හිටියා ඒ ගෙදරේ රැකවරණෙත් හොඳයි ඒ හින්දා මං ඉරිදරෑ කොළඹ යනවා සිකුරාදා හවස හම්බන්තොට යනවා ඔය වගේ ජීවිතයක් ගත කරා මාස ගාණක් ඊට පස්සේ මගේ පියා අන්තරා වුණා එක දවසක් ඔක්තෝබර් මාසේ එතකොට ආයේ ජීවිතේ එහෙම් පිටිම වෙනස් වුණා මොකද ඒ දරුවා අරගෙන මං කොළඹ ඇවිල්ලා දැන් එයාට රැකවරණේ දෙන්නත් ඕන ඒව බලා ගන්නත් ඕන ඒක මං ඇනෙක්ස් එකකුත් ගන්න ඕනේ මොකද සුදුසු තැනක් තියෙන්න එපා ළමෙක්ව හදාගන්න ඒකත් ඉතින් පොඩි ගයක් අරගෙන ගල් කිස්සේ බොහොම හොඳ පවුලක් හිටියා මුස්ලිම් පවුලක් එතන ඉඳිදි තමයි කොටිවල්ගියට නිලියෙක් ඕන වුණේ එතකොට මං ට්‍රැවල් බෑග් කියලා ට්‍රැවල් ආයතනයක වැඩ සේවය කරේ ගාමිණි ෆොන්සේක මහත්මයා හම්බුණා කිසිසේත් ඔය කිසි මේ පෞද්ගලික මාත් එක්ක කතා කරේ නෑ ෆිල්ම් එක භාගයක් දුර කරනකං එතකොට සිද්ධ වුණ දේ තමයි මං මේ චිත්‍රපටිය බාරගන්න කලින් මං කිව්වා මගේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මං රැකියාව කරනවා මං දෙවෙනුවට තමයි මේ චිත්‍රපටයක වැඩ කරන්නේ කියන්නේ සිකුරාදා මාව ගන්න කොළඹෙන් නුවර ගිහිල්ලා ෂූට් කරන්න ඒ වුණාට ඉරිදා රෑ එහෙම නැත්නම් සඳුදා උදේ මම වැඩට හිටින්න ඉන්න ඕන. ඒකට එකඟ වෙලා තමයි මම ගෙනිච්චේ. නමුත් එක දවසක් ඔය චිත්‍රපටයේ මැදේ එතුමන් අන්න කරා සියල්ලෝටම මේ ෂොට් එකේ ඉන්න හැමෝටම ඒ කියන්නේ 6 දෙනෙක් විතර හිටියා. ප්‍රසිද්ධ නළු නිලියන් පිරිසක්. ඊට පහුවෙන්දා ෂූට් කරනවා කියලා සඳුදා දවසක මං ටෝනි අයියට කිව්වා හෙට සඳුදා මට ඉන්න විදිහක් නෑ මං අද රැයට කොළඹ යනවා. මට ජීවිතේට අමතක වෙන ඕන විදිහට මට බැන්න කුණු හරපෙන්. තිත්ත කුණු හරපෙන්. කවුද බැන්නේ? ගාමිණි ෆොන්සේක මහත්මයා. චිත්‍රපටි ගැන කිසිම දැනුමක් නැත්තම් ඇයි මේ මෙතනට ඇවිල්ලා හැමෝගෙම මේ කාලේ නාස්ති කරේ මං කිව්වා මම මේක සඳහන් කරලා ටෝනි අයියට පැහැදිලි කරලා තමයි මම මේකට බැඳුනේ මම චිත්‍රපටි නිලියක් නෙවෙයි මට කිසිම උවමනාවක් තිබුණේ නෑ මේකේ වැඩ කරන්න ඉතින් දෛවය අනුව ටෝනි රණසිංහ මාව හොයන් ආවේ මොන හේතුවක්ද කියලා මට කියාගන්න බැරි වුණා නමුත් වැඩේ තිබුණේ මට ඕන වුණා කොළඹ යන්න. එතකොට නිෂ්පාදකවරයා පීටර් පෙරේරා මහත්මයාට මං කිව්වා මට කමක් නැහැ ඔය චිත්‍රපටියේ මොනවා වුණත් මම අද රැට යනවා. ඔයා මං රුපියල් 10000ක් දීලා තිබුණා ඇඩ්වාන්ස් එකත් ඒ චෙක් එකත් මම මාරු කරලා නැහැ. මං කිව්වා 10000 චෙක් එක ගෙදර තියෙනවා මා ගිහිල්ලා බස්සන්න මම චෙක් එක ආපහු දෙන්නම් බොහොමත්ම ස්තුතියි ඔයගොල්ලෝ චිත්‍රපටියේ ජය වේවා කියලා. නුවර ඉඳලා පස්සියාල වෙනකම් මම ඇඬුවා. මොකද මම කවදාකවත් ඒ වගේ මම බැනුම් අහලා නැහැ තිත්ත කුණු හරපේ. දැන් පස්සියාලේදී මං හිතුවා දැන් මං ඇඬලා වැඩකුත් නැහැ දැන් පැය කීපයකින් මම වැඩට යන්නත් ඕන.
කියලම හිත හදාගෙන ගෙදර ගිහිලා අර චෙක් එක දුන්නා පීට පෙරේරා මහත්මයාට. එයා අදිමදි නෑ ඕන් නෑ මේක තියාගන්න කියලා එවුණාට චෙක් එක අරන් ගියා. එතකොට මං වැඩට ගිහිල්ලා මගේ ප්‍රධානියා ලොක්කා මිස්ටර් ඩේල් රබෝ මගෙන් ඊට පහුවෙන්දා කොහොමද ඔයාගේ අත්දැකීම මිස්ටර් ෆොන්සේකත් එක්ක වැඩ කරලා මං කිව්වානේ සර් මාත් එක්ක ගැන කතා කරන්නත් එපා මට ඕනේ නැහැ. ඔහොම ගිහිල්ලා සුමානයක් යනකොට මට කෝල් එකක් ආවා එතුමන්ගේ. සමාව නොඉල්ලා සමාව ඉල්ලන ස්වරේ ඒ වගේ සංවේදී කට්ටිය සිනමාවට අවශ්‍යයි. ඒවා ඇවිල්ලා වැඩ කරන්න. මොකද අපි දැන් අතරමං වෙලා ඉන්නේ. ඔයාට තේරෙන්නේ නැහැ. දැන් 6 දෙනෙක් වැඩ කරායි සීන් එකේ මුලින් ඉඳලම ගන්නවා නම් තව එක්කෙනෙක් දාලා මුලින් ඉඳලම ෂූට් කරන්න වෙන ඒක අපිට සල්ලි නැහැ. ඒව වගේ දේවල් කරන්න ඇවිල්ලා චිත්‍රපටයේ ඉන්නේ මොක කරන්න මම හිතන්නේ. දැන් ලොකු ලොක්කෙක්නේ කතා කරන්නේ. ඉතින් මං හා කියලා ගියා බව. ඒකට ගියා හරි සුහදව මම පිළි අරගෙන කිසිසේත් අර බැනපු ඒවා මතක් කරේ නෑ. මගේ චිත්‍රපටියේ වැඩ ටික සාර්ථකව කරන්න උදව් කරා හැමෝම. දැන් අන්තිම දවසේ තමයි මම මේ මුළු කාස්ට් එකයි ක්‍රූ එකයි ඔක්කොම ඉස්සරහා පිට මේ යෝජනාවක් කරේ. ඔයා මගේ පාර්ට්නර් වෙනවද කියලා. මං එයා දිහා බලලා කිව්වා මොකක්ද ඒකේ තේරුම කියලා. ඔය මැරේජ් ප්‍රොපෝසල් එකක්ද? ඕන විදිහකට පාර ගන්න කිව්වා. මං ඉතින් කිව්වා මට ළමෙක් ඉන්නවා. ඒක ඒ වුණාට ඔයා තනිකඩ යන්නේ. මං කිව්වා මිස්ටර් ෆොන්සේකා කොහොමද දන්නේ? මං හොයලා තියෙන්නේ කියලා. පස්සේ මං කල්පනා කරන්න ඕනේ කියලා මං එදා රෑ කොළඹ ආවා. සුමානයක් ගියේ නෑ. එතුමන් සහ සේනක පෙරේරා මහත්මයායි සහ සේනක පෙරේරාගේ නෝනයි සහ ගවනි ෆොන්සේකාගේ ආරක්ෂක නිලධාරී මිස්ටර් බන්සජය මගේ දොරකඩට ආවා. ගිය කාලෙත් කෙස්සේ මේ මධ්‍යම රෑ මට කතා කරලා ඇන්ජලා කියලා කතා කරන මම බයට එළියට ආවා. එච්චර බැරෑරුම් කටහඬක් නේ තියෙන්නේ. එතකොට මට මිනිත්තු 5ක් දෙනවා කිව්වා ළමයයි ගෙදර ඉන්න මේ ළමයට බලා ගන්න අපේ අම්මේවයි අරගෙන එන්න කියලා යත් එක්ක මම කොහාටද යන්නේ? එතකොට කාන්ති පෙරේරා කිව්වා අපේ ගෙදර කියලා. කියන්නේ සෙකේඩි සෙනක පෙරේරාගේ ගෙදර. අර බයට මං කිව්වා මං එන්නම් කියලා ගියා. ගාමිණී ෆොන්සේකා මහත්මයා ඔබතුමියගේ ගෙදරට රෑ මැදියම ඇවිල්ලා එම බැරෑරුම් හඬකින් හඬ ගැව්වා. ඔබතුමිය බයටම ඔව් කියලා ආ කියලා යන්න සූදානම් වෙනවා. ඔබේ මව මොකුත් කිව්වේ නැද්ද ඒ සම්බන්ධයෙන්? නෑ එතකොට මම මාත් එක්ක තරහ වෙලා හිටියේ. ඇයි මං අර දික්කාසාද වෙලා තනින් ඇවිල්ලා එතකොට මගේ පියත් නැති වෙලා එයාගේ මානසික තත්ත්වය එච්චර ශක්තිමත් නැහැ. එයා නුවරඑළියේ හිටියේ. මං මේ ප්‍රශ්න කියන්න ගියෙත් නෑ. මගේ සටන මගේ ජීවිතේ ගොඩක් දුරට තනියෙන් ගෙනිච්ච එක්කෙනෙක්. ඒකත් වැරද්දක්. මං හෙලිපිටම කියනවා. එතකොට දැන් ගාමිණී ෆොන්සේකා මහත්මයා ඔබතුමියව එක්කගෙන දැන් යනවා. කොහෙටද එක්කන් ගියේ? ගියේ අර කේඩි සෙනක පෙරේරා මගේ මහත්තයාගේ ගෙදරට. එතන සුමාන 2ක් විතර හිටියා මතක හැටියට. එතකොට සූදානම් කරා රොස්මිට් ප්ලේස් නිවසට මාව ගෙනියන්න. ඒ ගෙනිච්චේ අර මං කියපු විදිහට පල්ලියේ පන්සලේ කෝවිලේ චාරිත්‍රානුකූලව විවාහ මංගල්‍යයක් කරලා. මට ඉඳන් කියපු වචන තමයි විවාහයක් කියන්නේ රෙජිස්ට්‍රි එකේ පොඩි කඩදාසි කෑල්ලක් විතරයි. එකට ඉන්නේ නැත්තම් විවාහයක් නෙවෙයි කියලා. එතකොට මට පැහැදිලි කරලා තියෙනවා දැන් එයාගේ පැවතුණු විවාහය ඩිවෝස් කරලා නෑ කියලා. ඩිවෝස් කරලා නෑ. දැන් ඉතින් මං ගිරියට අහු වෙලානේ. එතනින් ගැලවෙන්නකුත් නෑ මට යන්න තැනකුත් නෑ. මං දැන් මෙයාත් එක්ක ඇවිල්ලා මං හිතුවා
හරි දැන් මම මේ කරගත්ත එක මම මුණ දෙනවා. මොකද මම රැකවරණය එයා සතුවනි තියෙන්නේ. ඒ වගේම මම කියා යුතුයි මාව බලාගත්තා ඒ අවුරුදු 8කට කාලයක් මම ඔහුත් එක්ක හිටියේ. පුදුමකාර විදිහට රැකවරණය දුන්නා. සමවෙන්න මට ඔතනදිම අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමාජය පුරාවට මිනිස්සු බහුතරයක් කතා කරනවා ගාමිණී ෆොන්සේක මහත්මයාගේ සැබෑ විවාහය කඩන්න නැත්තම් දෙදරා යන්න හේතුව ඔබතුමිය කියලා. නෑ. කිසිසේත් නෑ. ඔහු ඇයගෙන් විවාහ මේ වෙන් වෙලා අවුරුදු ගානකට පස්සේ තමයි මං ලංකාවටත් ආවේ. මං එතකොට දන්නෙත් නෑ ඔහු කවුද, ඔහු විවාහ වෙලා හිටියේ කාත් එක්කද, ඉතිහාස මොනවක්වත් දන්නේ නෑ. ඒ මට පෙන්නපු ස්වරය විතරයි මම පාරගත්තේ. පොඩ්ඩ මං ඒකත් එක්ක ඔය කව වුණාම එයා කිව්වා මෙන්න මෙහෙම ජීවිතයක් ගත කරලා තියෙනවා, ළමයි 4 දෙනෙක් ඉන්නවා, ඒ විවාහ කැඩුනා, වෙන් වුණා, ඒ කතන්දර ඔක්කොම කිව්වා. ඉතින් වෙන් වුණා කිව්වහම මං හිතුවා ඒ බැඳීම් ඔක්කොම ඉවරයි කියලා. මම මේකත් කියන්න ඕනේ. ඒ බැඳීම් ඔක්කොම ඉවරයි. මොකද ගාමිණීගේ අන්තිම හුස්ම තාක් ඒ දෙන්න එක වුණේ නෑ. මම හිටියත් නොහිටියත් මං ගියාට පස්සේ වුණත් අවුරුදු ගානක් ගත වෙලා ඔහු නැති වුණේ. එහෙම බැඳීමක් තිබුණා නම් ඔහේ දෙන්නට එක වෙන්න තිබ්බා. ඇයි එක වුණේ නැත්තේ? මට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නය. නමුත් මහජනයා කියන්නේ, ගොඩක් අය කියන්නේ මම ඒ ලස්සන කුරුළු කූඩුව කැඩුවයි කියලා. අනේ දෙයියනේ එහෙම කියන්න එපා. මොකද මං එහෙම කරේ නැහැ. කවදාකවත් කෙනෙකුගේ විවාහ ජීවිතේ මම කඩාකප්පල් කරේ නැහැ. මේ දෙන්න ඈත් වෙලා මෙයා ගාමිණී හිටියේ කඩු ගන්නවා විදි. මාව හම්බෙන්න කලින් ගාමිණී පදිංචි වෙලා හිටියේ ඕස්ට්‍රේලියන් ජාතිකයෙක් නෝන කෙනෙක්. එතකොට ඒව ගැන කතා කරන්නේ. එතකොට මේ ගාමිණීගේ ළමයි දෙන්නෙක් පවා ඒ වත්තේ හිටියා. ඒ ගෙදරේ. කවුරුත් මොනවක් වෙතින්. දැන් මාත් එක්ක තමයි ප්‍රශ්නේ. මං මගේ ජීවිතයේ ඔහුත් එක්ක ප්‍රශ්න තිබුණා. මොකද අවුරුදු 22ක පරතරයක් තිබුණා අපේ අතරේදී. ඔහුට මුල ඉඳලාම පළවෙනි දවසේ ඉඳලාම සැක බිය ඒ ඔක්කොම තිබුණා. මගේ රූපය මට ප්‍රශ්නයක් වුණා. මගේ ඉතිහාසය මේ ඉස්සර මං ආදරය කරපු එයාට ප්‍රශ්නයක් වුණා. කලාලෝවේ මන් දන්න කෙනෙක් රොබින් අයියව කලාවලට එන්න කලින් මං අඳුරනවා කියලා කිව්වම කෙලින්ම අහනවා එහෙනම් ඔයත් එක්ක සම්බන්ධයක් තිබුණාද කියලා. ඉතින් හැමෝත් එක්කම සම්බන්ධ තිබුණා නම් අපේ මේ ජීවිතේක ගත කරන්න බෑ. ඉතින් ඒ වගේ බොහොම දුර්වල හිතක් තිබිච්ච මනුස්සෙක්. ඒ මනුස්සකමක් තියෙන මනුස්සෙක් ගාමිණී. දෙවිවරු කැටියට මිනිස්සු සැලකුවාට එයා මනුස්සෙක්. මනුස්ස හැඟීම් තියෙන හරි දුර්වල සංවේදී කෙනෙක්. අපේ පරම්පරාවේ පිරිසට ගාමිණී ෆොන්සේක කියන චරිතය පිළිබඳව ඒ තරම් කූ දැනුමක් නෑ සජීවීව. නමුත් ඔබතුමියගේ පරම්පරාව ඇතුළු ඒ පිරිස එතුමන් එක්ක සමීපයම ආශ්‍රය කරපු පිරිස. අපේ පරම්පරාවට දැනගන්න ඇත්තටම ගාමිණී ෆොන්සේක කියන්නේ මොන වගේ චරිතයක්ද? ගෙදරදි හරිම සංවේදී පොඩි ළමයෙක් වගේ හරි සරල කෙනෙක්. නමුත් ලෝකයට පෙන්වන්නේ හරිම ශක්තිමත්, බුද්ධිමත්, පෞරුෂත්වය තියෙන ශක්තිමත් කෙනෙක් හැටියට. ඒ බැලන්ස් එක සමහර විට ඕවර්ලැප් වෙනවා. මම නම් දකින්නේ හරිම සරල කෙනෙක් හැටියට. එයාට කෑම පිළියෙල කරනකොට එයාට පොඩි ළමයෙකුට සෙල්ලම් බඩුවක් දෙනවා වගේ හරි ආසාවක්. ඒ හරි ආදරේ. එතකොට අතෙන් උයලා දුන්නාම තමා උයලා පිළියෙල කරාම එයා හරි ආදරේ. එතකොට හරි කැමතියි.
වැඩිය සංග්‍රහය කරන්න කැමතිබුණේ නෑ මිනිසුන්ට මම අපේ ගෙදරට කිසිවෙකු වැඩිය ආවේ නෑ හැබැයි එන ටික දෙනාට බොහෝම ඉහලින් සංග්‍රහය කරනවා එතකොට යන්න දෙන්නෙත් නෑ ඔබතුමියව රත්තරන් වගේ බලාගත්ත කිව්වා ඔව්. මැනිකක් වගේ ඔබතුමිය ගාමිණී ෆොන්සේක මහත්මයා බලාගත්ත ඔව්. ඇයි එහෙනම් ඔබගේ පවුල් ඒ පවුල් ජීවිතයක් දෙදරා යන්නේ සැකය බිය විශ්වාසය තිබුණ නැති හින්දා එතකොට මං අවුරුදු 30ට අඩුයි මට උහුල්ලන්න ශක්තිය තිබුණේ නෑ ඔය හැමදාම ඔය රණ්ඩුවාර වුණාම හැම කෙනාව සැක කරා ඒක මට ලොකු ප්‍රශ්නයක් වුණා ඔබතුමියට ගාමිණී ෆොන්සේක මහත්මයා පිළිබඳව සැකයක් තිබුණේම නැද්ද නෑ කිසිම සැකයක් තිබුණේ කිසිම සැකයක් නෑ කිසිම කවදාකවත් නෑ කේන්ති යනවා ෂණිකවම හරි අමාරුයි පාලනය කරන්න කේන්ති ගිහාම එක දුර්වලකමක් තමයි මත්පැන් භාවිතය ඒකත් එක මනසට ලොකු ප්‍රශ්නයක් වුණා මං ගොඩක් සන්තෝෂ වෙන අන්තිම කාලේ ඒකෙන් තුරන් වෙලා එක අඩු කරලා හිටියයි කියලා නමුත් ඔහු තීරණයක් ගත්තාම ඕනෑම තීරණයක් ඒක හරිද වැරදිද ඒකේ ප්‍රතිඵලය කෙසේ වෙයිද කොහොම වෙයිද කියලා හිතන්නේ එයා හිතුවමයි ඒක හරි දැන් මේ මහජනයාට මොකක්ද ප්‍රශ්නේ පවුල් ජීවිත කිහිපයක් එක්ක ඔබ ජීවත් වුණා ගාමිණී ෆොන්සේක මහත්මයාත් ඔබගෙන් ඈත් වෙද්දී ඒ වගේ උත්තමයෙක් පවා ඔබගෙන් ඈත් වෙද්දී ඔබට ජීවිතය පිළිබඳව කලකිරීමක් පසුතැවීමක් තිබෙම නැද්ද තිබුණා විශ්වාසයක් කැඩුණා මං මේ ඒ සම්බන්ධය කැඩෙනකොට මං ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක ලේකම් හැටියට සේවය කරේ විශ්වාසය කැඩුණේ මොකද ඔහු උසාවියට පැමිණියේ පෙරහැරකින් අඩුම ගානේ 8 දෙනෙක් ඔහු කැටුවා මම තනියෙන් ගිහිල්ලා ඔය එක්කෙනෙක් දෙන්නෙක් මාත් එක්ක පෙනී හිටියා. එතකොට මට වැටහුනේ ආදරය කියන දේ මොකද්ද මේ? මොකද එච්චර මිනිස්සු වට කරගන්න ඕනේද මේ තනි ගැහැණියෙකුට ඉල්ලන ළමයින්ගේ අයිතිය මං ඉල්ලුවේ. ඒකට විරුද්ධව 8 දෙනෙක් 9 දෙනෙක් ඕන වුණාද කියලා හිත කැඩුණා ඒකෙන්. ඒකට මාව බොහොම පහත් විදිහකට මං අම්මා කෙනෙක් හැටියට මම ළමයින්ට ආදරේ නෑ කියලා උනාට මං බැමි බින්දගෙන ඉස්කෝලේ වලට ගිහිල්ලා ඉස්කෝලේට අපේ ප්‍රින්සිපල්ට කියලා මේ ළමයින් එක්ක පැය ගාණක් ඉඳලා තාත්තට හොරා තහනම් තාංචි ඔක්කොම කඩ බිඳා වෙද්දගෙන මං ජයගත්තා අන්තිමට ළමයි මට හම්බුණා එතනත් ළමයි මට හම්බුණා නීතියෙන් ඔබතුමිය කොහොමද මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඔබතුමියගේ අසනීප සුව කරගන්න ගැටුනේ ආත්ම ශක්තිය තනිවම යාච්ඥාවෙන් මොකද මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මට ලොකු හයියක් වුණා මොකද මං කන්නලව් කරා මගේ ප්‍රේක්ෂකයන්ට අවුරුදු 40ක් මං මේ ෆීල්ඩ් එකේ ඉඳලා මට ලක්ෂ 2යි තිබුණේ බැංකුවේ ඉස්පිරිතාලෙන් කිව්වා අඩුම ගානේ ලක්ෂ 15ක්වත් ඕනේ මේ සත්කම කරලා ඒ ඔක්කොම කරන්න කියලා. ලක්ෂ 15ක් කොහෙන් හොයාගන්නද? ඉතින් මම ප්‍රේක්ෂකයන්ගෙන් ඇහුවා. පුළුවන් විදිහකට මම උදව් කරන්න කියලා. පුළුවන් විදිහක මිනිස්සු රුපියල් 50 ඉඳලා ලක්ෂයක් බැගින් මට දාලා මට ලක්ෂ 18ක් මගේ ගිණුම් අංකයට වැටුණා. ඔබේ ශේෂත්‍රයට පොයගෙන රංගන ශේෂත්‍රය ඔබ නියලිලට ශේෂත්‍රට පිරිස ඔබට උදව් කරේ නැද්ද මේ මොහොතේදී? 16 දෙනෙක් මට උදව් කරා. මාත් එක්ක වැඩ කරපු අය.
16 දෙනෙක්. ප්‍රවීණයන් සමහර අය දුකයි කියන්න. එක්තරා ප්‍රවීණ නළුවෙක් ඇහුවා මම ප්‍රශ්න කරනකොට ඇන්ජලාට සහය දෙන්නේ නැද්ද කියලා. මොකක් හරි මොනම ආකාරයෙන්වත් මොකක් හරි ආධාරයක් දෙනකට. එයා කෙලින්ම ඇහුවා මොකද්ද ඔයා කියන්නේ අපි මේ බිස්නස් එකක් පටන් ගන්නද එයාට උදව් කරන්නද කියලා ඇහුවා. ඒ වගේ මනසක් කෙනෙකුට තිබුණා. මට හැරෙන්න කියන්නකො ඔබතුමිය ඔබේ දුරකථන අංක පවා ලබා දීලා තමයි මට උදව් කරන්න කියලා කිව්වේ. ඔව්. මිනිස්සු කතා කරලා මොන විදිහේ දේවල්ද ඔබතුමියට කිව්වේ? මල්ලි මට මෙහෙම යෝජනාත් ආවා. මං බොහොම විවුර්තම කියනවා මට අවුරුදු 62යි. ඒ ළමයින්ගේ අම්මාගේ වයසටත් වැඩි වෙන්න ඇති. ඒ වුණාට ඒ දරුවෝ මට කියනවා මාත් එක්ක සැතපෙන්න, උදිය ගන්න, හම්බෙන්න පුළුවන්ද කියලා. මම මේ ලෙඩ ඇඳේ ඉන්නේ. මොන වගේ මනසක්ද මිනිසුන්ට තියෙන්නේ? ඇත්තට මට හරියට කලකිරුණා. ඔය වගේ ඒවා දෙන්නෙක් විතර කතා කරලා කිව්වා මම ෆොටෝ එකක් දැකලා මේ අර අපි ඉංග්‍රීසියෙන් කියනවා heavy breathing කියලා යටගිරින් හුස්ම ගන්න මොකද කාම ආශාව වැඩි වෙලා ඒ වගේ කෝල්ස් ඇවිල්ලා මට කියනවා මට ආසයි හම්බෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඇයි එහෙම ඒ වගේ යෝජනා එන්නේ ඒ වගේ අවස්ථාවකදී මිනිස්සුන්ට හිතන්න බැරිද? මේ පිරිමින් ඇයි හිතක් පපුවක් නැද්ද? ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ලෙඩ වෙන්නේ නැද්ද? මේ මං හදාපු සාප කරලා තියෙන මං කරපු දේවල් වලට තමයි මේ සාපයක් කියලා. මම මොනවද කරලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ජීවිතේ වලට මං කඩාකප්පල් කරලාද නැහැ? ඇයි ඒගොල්ලන්ට ඉදිරිපත් වෙලා අනකොට රොක් වෙලා ගිහිල්ලා ගාමිණීව හම්බුන්නේ නැත්තේ? පන පිටින් ඉන්නකොට මට මේ නැති වුණාට පස්සේ ළමයින් පවා දැන් ආටිකල්ස් දෙන්නේ පියා නැති වුණාට පස්සේ. පියා ඉන්නකොට කවදාකවත් මොනම ආකාරයෙන්වත් කතා කරේ මේ එතන පොඩිම දුව මාත් එක්ක ජීවත් වුණේ. මම එයාට කසාද බන්දලා දුන්නේ. එයාගේ වෙඩින් එක කරේ මම. එයාගේ දරුවෝ හිටන් වැඩිමල් දරුවා හම්බෙනකොට මම ළඟ හිටියේ. ඒ බැඳීම ඉතින් අමතක කරලා නම් ඉතින් හරි පාපයක්. හැබැයි මම මේකත් කියන්න ඕන. දැන් මගේ දරුවෝ ඉන්නවනේ. ඔව්. මගේ දෙවෙනි දරුවා විවාහ වෙන දවසේ එයාව දීග දුන්නේ ගාමිණීගේ පුතා. එහෙම ලස්සන දෙයක්ුත් වුණා. ඒ ළමයි එකතුයි. නංගි අක්කා කියලා ඒ බැඳීම තියෙනවා. ඉතින් මං ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. මොකද ඒ ලේ බැඳීම තියෙනවා. ඒ නෝනා ගාමිණී ෆොන්සේකා මහත්මියගේ නෝනා මගේ දරුවන්ට සදාකාලිකව අම්මා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද එයාගේ ගතිගුණ ඉච්චරම ලස්සන ඉහළයි. හරි සුහදව ආදරෙන් වගේ ළමයින්ට සැලකුවා. එතෙන් නිවන් සුව ලැබෙන්න ඕනේ එතුමියට. ඔබතුමියගේ මේ ජීවිත කතාව පිළිබඳව බොහෝ දෙනෙක් දැනන් හිටියේ නැහැ. නැද්ද? නැහැ. මේ තරම් දුරට දැනන් හිටියේ නැහැ. මේ ජීවිත කතාව සිනමා නිර්මාණයක් බවට පත් කරන්න අදහසක් නැද්ද? අදහසක් තියෙනවා. ගාමිණීගේ චරිතය කරන්න කවුද අප්පා ඉන්නේ? ඇන්ජලා සෙනවිරත්නගේ චරිතය කරන්න කවුද ඉන්නේ? මට කියන්න කියන්නේ චරිත නැද්ද මේ වෙනකොට? නැත්නම් චරිත කිහිපයක් ඔබතුමියගේ ඔළුවේ ඉන්නවද? ඒ සඳහා ගන්න. අපි හිතමු ගාමිණී ෆොන්සේකා මහත්මියගේ චරිතය කරන්න කිසිවෙකු නෑ තාම. ඔබතුමියගේ චරිතය කරන්න? මං ඒක ගැන හිතලා තියෙනවා. මං ගොඩක් ආදරේ සසන්තිට ගොඩක් දුරට ඒක කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ජනප්‍රිය චිත්‍රපට 32ක් ටෙලිනාට්‍ය 50කට ආසන්න සංඛ්‍යාවක්
වේදිකානාට්‍යයක් 27ක් විතර. ඒ හැරුණම ගුවන්විදුලි නිවේදිකාවක්, ලේඛිකාවක් ඇය. මේ වගේ ශේෂ්ත්‍ර බොහෝමයක ඇයට අත්දැකීම් තියෙනවා. මේ සියල්ල දිහා ආය වතාවක් හැරිලා බලද්දී ඔබතුමීට ඔබතුමීගේ ජීවිතය පිළිබඳව තියෙන්නේ මොන වගේ කියවීමක්ද? මං හරිම තෘප්තිමත් මගේ ජීවිතය ගැන. අර කම් කටලු ඒවා ඔක්කොම රසවත් කරනවා මගේ ජීවිතය. මම හරිම අගය කරනවා හැම කඳුලක්ම මේ මගේ ජීවිතේ වර්ණවත් කරා. මම පසුතැවෙන්නේ නැහැ මගේ ජීවිතය ගැන. නමුත් මං අහන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්නේ මං ගත්තු තීරණය ඔයගොල්ලෝ ගන්න එපා. ඒක මං විවෘතම කියනවා. මොකද මට දැනුවත් කරන්න කවුරුත් හිටියේ නැති එකෙන් මම තනි තීරණයෙන් අරගෙන ඒ වැරදි වුණා. ගොඩක් පස්සට තමයි තේරුනේ දැන් හැරෙන්න විදිහක් නෑ. එතනින් ගැලවෙන්න විදිහකුත් නෑ. ඉස්සරහට යනවා මිසක පස්සට යන්න හැකියාවක් නෑ. එතකොට පරක්කු වැඩි. මේ සමස්ත කතාව අහගෙන ඉන්න පිරිසට එන චෝදනා කිහිපයක් මම දැන් ඔබතුමීට යොමු කරනවා. ඔබතුමීට උත්තර දෙන්න පුළුවන්. හා ඔබතුමිය කියනවා පාසල් කාලෙදී ඔබතුමියට ආදර සම්බන්ධයක් ඇති වුණා. ඔබතුමියට විවාහ වෙන්න අවශ්‍යතාවයක් ඒ වෙනකොටත් සිතුවිල්ලක් තිබ්බා කියලා. ඊට පස්සේ සැරෙන් සැරේ ඔබතුමිය විවාහ වෙනවා. කෙනෙක්ට දැන් අදහස් පළ කරලා ඇති මේ වෙනකොටත් සමහරක් විට ඔබතුමියට ඒ කාලේ ඉඳන් තිබිලා තියෙන විවාහ වෙන්න ආශාවක් කියලා. උත්තර දෙන්න පුළුවන්. ඔව්. මොකද ආදරේ කරානේ. හැම කෙනාටම ආදරේ කරා. මගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච හැම එක්කෙනාටම මම ආදරේ කරා අවංකවම. ඒගොල්ලෝ මට ආදරේ කරා. ඒක මට මකන්න බෑ. තව කෙනෙක්ට කියන්න පුළුවන් ඔබතුමියට තේරුණා නම් ඒ සම්බන්ධ ගැලපෙන්නේ නැහැ කියලා. එතකොටයි ඔබතුමියට ඔය තිබ්බ ධෛර්යය ඇවිල්ලා එතන ඉවත් වෙන්න හැකියාවක් නොලැබුණේ කියලා. සම්බන්ධතාවලින් ඇවිවත් වෙන්න හරි අමාරුයි ලංකාවේ. එච්චරටම ගැඹුරුවට තදබල බැඳිලානේ ඉන්නේ. ඔබතුමියට තව මඩ ප්‍රචාර කිහිපයක් වෙනවා. ඔබතුමියගේ නිවසට අනවශ්‍ය පාර්සලයක් එවලා නීතියට ඔබතුමිය අහසු කරගන්න සමහරක් පිරිස උත්සාහ දරුවා. ඒක ඇත්ත. මගේ නාමයෙන් විදේශකයෝ දෙන්නෙක් මං අවුරුදු 10කට කලින් හිටපු ගෙදරේ මේ විදේශක දෙන්න මගේ නමෙන් හෂිෂ් පාසල් ගෙනල්ලා තියෙනවා. ඔව්. ඉතින් කස්ටම්ස් එකේ යහුණා. නම කාගේද? හැන්ජලා සෙනවිරත්න. මාධ්‍ය ප්‍රකාශකයා තමයි ඒක මේ විවුර්ත ප්‍රෙස් එකට දුන්නේ, මීඩියා එකට දුන්නේ. පාසල් ආවේ හැන්ජලා සෙනවිරත්න නම් මේක ඇත්ත. කාටද මේ උමනාවක් තියෙන ඔබතුමීට මේ වගේ පාර්සල් නෑ මගේ ස්කෑම් මේල් එක යනවානේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ලියුම් යනවා තාමත් අර 67 හඩ්සන් පාරට මගේ නමෙන් ලියුම් යනවා එතනට පෝස්ට් ඔෆිස් එකට දැනුවත් කරාත් අපි ගෙවල් මාරු කරලා එහෙම වෙලා නෑ යනවා එතනට ඉතින් මේ කොල්ලෝ දෙන්න ඔය ලියුම් ටික බලලා හිතලා තියෙන හරි මේ නමෙන් මෙහෙට ගෙනාවත් අපිට ලැබෙයි කියලා මේ ගෙදරට එන්න කියලා. ඒ වුණාට මීඩියා එකෙන් අය ලොකුවට ගියා මොකද ජනප්‍රිය නිලිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරික ලොක්ෙක් කියලා. මගේ රස්සාව පවා නැති වුණා. දවස් 5කින් නාකෝටික්ස් බියුරෝ එකේ හොයාගත්තා මං කිසිසේත් ඔකට සම්බන්ධ නැහැ කියලා. මම සිගරට් එකක්වත් බොන්නේ නැහැ. ගාමිණී ෆොන්සේකා මහත්මයා වගේ චරිතයක් ඔබතුමියගෙන් ඈත් වෙලත් ඉන් අනතුරුව නැවත වතාවක් ඔබතුමිය විවාහ වෙන්නට අවශ්‍යයි කියලා හිතුවේ ඇයි? රැකවරණයට. මේ ලංකාවේ තනියෙන් ඉන්න බොහොම අපහසුයි. රැකවරණයට මං විවාහ වුණා. ගාමිණීගේ ඥාතියෙක් අවුරුදු 25ක් වෙනවා මේ විවාහයට පෙබ්‍රුවරි මාසේ. මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මං තනිකඩයක් කියලා. ඔබතුමිය පිළිබඳව සමාජ ජාල පුරාවට යන එක ප්‍රචාර අතර මම දැකපු හාස්‍ය ජනකම ප්‍රචාරය තමයි ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට හිටපු දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඔබතුමියට සම්බන්ධයක් තිබ්බා කියන කාරණාව. දැන් ඔබට පිළිතුරු දෙන්න පුළුවන් මේකට. සජිත් ප්‍රේමදාස මහත්මයාත් සමග ඔබතුමියට සම්බන්ධයක් තිබුණද නැද්ද? මොකක්ද පිළිතුර? නෑ මම ඒව අඳුරන්නෙත් නෑ. ජීවිතේට දැකලත් නෑ කතා කරලා නෑ වචනයක්වත්. දැන් කවුරු හරි මේක නරඹන එක්කෙනෙක් කරුණා කළා මට දැනුවත් කරන්න කොහොමද සම්බන්ධයක් ඇති කරන්න ඒ වගේ කතාවක්
කරලා නෑ වචනයකින්වත් හුවමාරුවක් නෑ හම්බ වෙලත් නෑ කොහොමද එතකොට සම්බන්ධයක් ඇති කරන්නේ කතාව නම් ගිහිල්ලා තියෙන්නේ ඔහුගේ මව මං ආදරය කරන ගොඩක් ආදරය කරන මිසිස් ප්‍රේමදාස මගේ කොණ්ඩෙත් කැපුවයි කියලා මගේ මූණේ ඇසිඩ් ගහලා තියෙන මේ බලන්න මං සුදු වෙලා තියෙන්නේ ඒ හින්දායි ඇසිඩ් ගහලා කොහොම හිනා වෙන්න එපා මල්ලි නෑ මම දැකපු හාස්‍ය ජනකම චෝදනාවය ඔව් එතකොට මිස්ටර් ප්‍රේමදාස අවුරුදු 15ක් මං හිතන්නේ ඒ කාලේ කොහොමද මාත් එක්ක අහු වෙන කාලේ ඉතින් වෙනස පොඩ්ඩක් හරි කල්පනා කරන්න මේ සත්‍යයක් වී හැකිද එතකොට ගාමිණී ෆොන්සේක මොකද්ද කරේ මේ කතන්දර යනකොට කවදාකවත් එහෙම චේතනාවකින් ඒ පවුල කිසිවෙකු මාත් එක්ක සම්බන්ධ වෙලා නැහැ අවසාන ප්‍රශ්නය ඔබතුමියට කාලෙකදී හිතෙනවා ඔබතුමියට ආදරය කරන්න කවුරුත් නැහැ කියලා දැන් මේ ඔබතුමියට ආබාධ තත්ත්වයක් සිද්ධ වෙලා අසනීප තත්ත්වයක් සිද්ධ වෙලා දැන් සුව වෙමින් පවතින්නේ දැන් ඔබතුමියට හිතනවද තාමත් ආදරය කරන්න කවුරුත් නැහැ කියලා නෑ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මට ආදරේ මාත් එක්ක වැඩ කරපු සේවකයෝ මාත් එක්ක ලොක්කෝ මගේ මාත් එක්ක සේවය කරපු අය මට ආදරේ මගේ ඥාතීන් ආදරේ මගේ දරුවෝයි ඔක්කොටම වඩා මට ආදරේ ඉදිරියේදී ඇන්ජලා සෙනවිරත්න කියන ඔබට මොනවාද අවශ්‍ය ඒ ආදරේ සදාකාලිකව තියාගන්න මේ රටේ ඉන්න හැමෝම බොහොම සුහදව එකිනෙක කෙනාට ආදරෙන් ඉන්න අපි ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් ගෞරවනීය සලකන චරිතයක් ඇගේ ජීවිත කතාව පිළිබඳව දන්න අය වැඩිදුරටත් දැනගන්න නොදන්න අයට හරියටම දැනගන්න අද දවසේ අපි එතුමියව සිතුවමට නැගවා බොහොම ස්තුතියි ඔබතුමියට Thank you පුතා දේව ආශිර්වාද ලැබේවා දෙන්න පින්තුරු ඉවසිල්ලක් නෑ මං හැමම සැබෑවෙන්ම ලස්සනයි බැලුම් ගන්න කොණ්ඩේ නම් නියමට ඇවිල්ලා තියෙනවා බොහොමත්ම ස්තුතියි